වස්සාන ධර්ම දේශනා අතීතයේ කරන කර්මය අපේ පස්සෙන් පන්නනවා කියන එක අමතක කරන්න එපා. ඒතර අතීතයේ කරපු කර්මය අපිට වෙනස් කරන්න බැරි නම් වර්තමානයේ අපි විසින් රැස් කරන කර්මය අපිට වෙනස් කරගන්න පුළුවන්. අපි හිතමුකෝ අවලස්සන කෙනෙක් ඉන්නවා කියලා. අනේ මං කැතයි මං එහෙනම් සංසාරේ අනුන්ට වෛර කරපු කෙනෙක් වෙන්න ඇති, ක්‍රෝධ කරපු කෙනෙක් වෙන්න ඇති. අනේ මං වගේ කරුමක්කාරයෙක්, අනේ මං වගේ කරුමක්කාරියෙක් කියලා එහෙම හිත කඩාවට ගන්න එපා. වර්තමානයේ තුල පුළුවන් ඔබට යහපත් කුසල් කර්ම රැස් කරගන්න. අතීතයේ වෙච්ච දේ වෙලා ඉවරයි. වර්තමානයේ තුල ඔබට පුළුවන් හැදෙන්න. ඒක නිසා මෙහි සඳහන් කරනවා අන් අයට ද්වේෂ කරන, වෛර කරන, ක්‍රෝධ කරන පුද්ගලයා අවලස්සන වෙනවා. මේ විදිහට ක්‍රෝධ කරයිද, බහුල වශයෙන් තරහෙන් සිටීද, පොඩි දෙයක් කිව්වත් ගැටි ගැටි ඇවිස්සි රණ්ඩුවට යයිද, කිපෙයිද, තරහ ඇති කරගනීද, දැඩි බවට පත් වෙයිද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහල කරයි. මේ නොසතුට පහල කරනවා කියලා කියන්නේ මූණ එල්ලගෙන ඔහේ ඉන්නවා. හිනාවක් නැහැ, සිරියාවක් නැහැ. එහෙම තත්වයක් නැද්ද? ඇයි එහෙම වෙන්නේ? දැන් බලන්න කෙනෙක් එහෙම මූණ එල්ලගෙන ඉන්නකොට අනිත් කෙනාට හිනාවක් ඇති වෙනවද? නෑ. දැන් ගෙදර මූණ එල්ලගෙන ඉන්නේ අම්මා නම් ගෙදර ඉන්න තාත්තගෙත් හිතේ සතුටක් නෑ. ඒතර දරුවන්ගෙන් අහනවා මොකද අම්මා මූණ එල්ලන් ඉන්නේ? දන්නේ නෑ තාත්තේ මොකද කියලා. ඒතර දරුවොත් ඉන්නේ දුකේ. අම්මා සතුටෙන් ඉන්නවා. තාත්තත් සතුටෙන් ඉන්නවා. දරුවොත් සතුටෙන් ඉන්නවා. එහෙනම් බලන්න මේ සතුට කියන එක මේ බොව් කරන්න පුළුවන් එකක්. අන් අයට බෙදලා දෙන්න පුළුවන් එකක්. සතුට විතරක් නෙමෙයි. අර මූණ එල්ල ගන්න එකත් අනිත් අයට බොව් වෙනවා. දැන් බලන්න හිතේ සතුටක් නැති ගුරුවරයෙක් නම් ඒ ගුරුවරයාගෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට දෙයියන්ගෙන් පිහිටයි. ඇයි එහෙම කියන්නේ? හැම තිස්සෙම ගැටි කෙනෙක් ගෙදරදී ඇතිවෙච්ච ප්‍රශ්නය දරුවන්ගේ, ශිෂ්‍යයන්ගේ පිටින් දාලා හරි කමන්නේ. ඒ ගුරුවරයා හිත හදාගන්නයි බලන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කෑගල්ල හෙට්ටිමුල්ල තලේවෙල තාරකාගම අංක 44 ලිපිනේ පදිංචි දැනට ඔමාන්හි සේවයේ නියුතු ඉන්ද්‍රාණී වසන්ති මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසර 20කට පෙර පරලෝ සැපත් ධර්මසේන ජයතිස්ස දයාබර ස්වාමි පුරුෂයාටත් ලීලාවතී මෑණියන්ටත් පින් අනුමෝදන් කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාව උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද දවසේදීත් සදහවත් ඔබ මේ අයුරින් සූදානම් වන්නේ උතුම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ
ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව තුළින් අද දින මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ කෑගැල්ලේ හෙට්ටිමුල්ල තලේවෙල තාරකාගම අංක 44 ලිපිණයේ පදිංචි දැනට ඕමාන් රටේ සේවයේ නියුතු ඉන්ද්‍රාණි වසන්ති මහත්මිය විසින්. ඉතින් අපි ඉන්ද්‍රාණි වසන්ති මහත්මියට සෙත්පතමින් ආශිර්වාද කරනවා. ඔබතුමිය දුර ඈත රටක සිට සදහසිත උපදවා මෙවන් ධර්ම දානමය පින්කමක් සිදු කිරීම පිළිබඳව ඔබතුමිය ප්‍රදාන පවුලේ හැමට මෙම ධර්ම දානමය උදාාරතර කුසලය සියලු යහපත සෙත ශාන්තිය සැනසෙල්ල පිණිස පවතිවා කියලා ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරනවා. සදහවතුනි, අපේ ජීවිතවලට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබෙන්නේ පුදුමාකාර රැකවරණයක්, පුදුමාකාර පිහිටක්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන කෙනා මෙලවදී මුණ දෙන විපත් අනතුරු කරදර වලින් බොහෝ විට අත් මිදෙනවා. පරලොවදිත් දුගතියක් කරා යන එක 100%ක්ම වළකිනවා ධර්මයේ පණිවිඩය හරියටම තේරුම් ගත්තොත්. ඒ විතරක් නෙමෙයි, සදහසිත උපදවා සීලාදී ගුණධර්ම ප්‍රගුණ කරන ඥානවන්තයෙකුට සතර අපා දුකින් අත් මිදීමේ පණිවිඩය මෙම ධර්මයේ තුල පැහැදිලිවම සඳහන් කරලා තිබෙනවා. ගොඩක් නුවණ යොදා බොහෝ සේනම වීරිය කරන කෙනෙකුට මගඵල නිවනින් සැනසීමේ භාග්‍යත් උදා වෙනවා. එහෙනම් ධර්මයේ හැසිරෙන කෙනාට ස්ථිර ඉලක්කයක් අරමුණක් තිබෙන්නට ඕනේ. ධර්මයේ හැසිරීම පිණිස විතරක් නෙමෙයි ඉලක්කයක් අරමුණක් තිබෙන්නට ඕනේ. ඔබේ දිනදා ජීවිතයේ කටයුතු වලදීත් ඔබට ස්ථිර අරමුණක් ඉලක්කයක් නැති වුණොත් අපේ ජීවිත ඔහේ නිකන් පාවෙන ඒවා බවට පත් වෙනවා. ඔබ දන්නවනේ නැවක වුණත් කපිතාන් කෙනෙක් ඉන්නවා. නැවක කපිතාන්වරයා විසින් තමයි නැව නිවැරදි දිශාවට යොමු කරන්නේ. අපේ ජීවිතවලත් අපි අපිට නායකත්වය ලබා දෙන්නට ඕනේ. තමාගේ ජීවිතයට තමා විසින් අරමුණක් හදලා දෙන්නට ඕනේ. මම ඔබට ඔබේ මෙලොව ජීවිතයට උපකාරී වෙන කරුණු කීපයක් කියලා දෙන්නම් ධර්මදේශනාවට පෙර ආතුව. ඔබ උදෑසන අවදි වුණාට පස්සේ මම මෙන්න මේ කියලා දෙන කාරණා ප්‍රතිඥාවක් හැටියට ඔබ ඔබටම හඬ නගා පවසන්න. ඔබට ඔබේ පිරිස ඉන්න තැන මේක හඬ නගා පවසන්නට ටිකක් මැලිකමක් ලැජ්ජාවක් වගේ ඇති වෙනවා නම් ඔබ මේක හිතින් අදිෂ්ඨාන කරගන්න. ඔබ මෙන්න මෙහෙමයි එම ප්‍රකාශය, එම ප්‍රතිඥාව දිය යුත්තේ. මම පරාජයන්ට බිය නොවෙමි. මම ස්ථිර අරමුණක් කරා යන ගමනේදී අපහසුතාවයන්ට බිය නොවෙමි. යහපත් දේවල් කිරීමේදී සමාජයෙන්, ඥාතීන්ගෙන්, පවුලේ අයගෙන් එන මදිපුංචිකම් වලට බිය නොවෙමි. ආත්ම විශ්වාසයෙන් යුක්තව කටයුතු කරමි. ආත්ම විශ්වාසයේ කිසිසේත්ම දිය කර නොගෙන සිටිමි. හොඳ ශරීර ඉරියව් පවත්වමි. බොඩි ලැන්ග්වේජ් එක කියලා කියන්නේ. සාර්ථකත්වයේ කරා යන මිනිස්සෙකුට අර හැකිලෙන ගතියෙන් තොර වෙලා පෞරුෂ සම්පන්නව ශරීර ඉරියව් පවත්වන්න පුළුවන් නම් ඒකත් දියුණු වෙන මිනිස්සෙකුගේ ලක්ෂණයක්. ඉතින් ඒකට බටහිර හඳුන්වන්නේ බොඩි ලැන්ග්වේජ් එක කියලා. ඉතින් ඒක හැම විටම සාර්ථක මිනිස්සෙකුගේ හොඳ බාහිර ලක්ෂණයක්. ඉතින් ඔබ හිතන්නට ඕනේ මම හොඳ ශරීර ඉරියව් පවත්වමි. කය ඍජුව තබාගෙන සිටගමි. අන් අයගේ වත්පොහොසත්කම් ගැන
ලොකුවට නොසිතමි. අන් අයගේවත් පොහොසත්කම් දැක ඒ වාගෙන් දුක් නොවෙමි. අනුන්ගේ ඇති හැකිකම් ගැන මම කනගාටු නොවෙමි. අන් අය අපිට පෙන්වන දේට මම නොරැවටෙමි. අන් අයගේ අතිශෝක්තියට බිය නොවෙමි. අනුන්ගේ ප්‍රදර්ශනාත්මක ජීවිතයට නොරැවටෙමි. ඒ කියන්නේ අනුන්ගේ ප්‍රසන්ටේෂන් වලට බිය වෙන්න එපා කියන එකයි. ගොඩක් දෙනෙක් දැන් ජීවත් වෙනකොට අපිට නිකන් පෙන්නනවා. අපි නිකන් දැන් සෞභාග්‍ය සම්පන්නයි, දියුණු වෙලා ඉන්නේ. අපිට දැන් යමක් තියෙනවා. අපි දැන් පිරිපුන් ජීවිත ගත කරන අය කියලා සමාජයට, ඥාතීන්ට, අසල්වාසීන්ට නිකන් උලුප්පල පෙන්වන එකක් තියෙනවා. ගොඩක් දෙනෙක් මේවාට බය වෙනවා, මේවාට දුක් වෙනවා. ඔබ එහෙම කෙනෙක් නොවිය යුතුයි. අනුන්ගේ ප්‍රසන්ටේෂන් වලට බිය වෙන්න එපා. හැකිලෙන්න එපා. අනුන්ව කොපි නොකරන කෙනෙක් වෙමි. මමම වෙමි. අන් අයට මම මොඩලයක් වෙමි. අන් අයට ආදර්ශ සම්පන්න චරිතයක් වෙමි. අනිත් කාරණා ටික තමයි ඔබ කවුද කියලා අනිත් අයට ඔප්පු කරලා පෙන්වන්න හදන්න එපා. ලෝකයේ අයට ඔබව කවුද කියලා තේරුම් ගන්න ඕනේ නැහැ. තමන්ගේ වැඩේ කරනවා නම් ඇති. සාමාන්‍යයෙන් ලෝකයේ හැටි එහෙම තමයි. ඔබ අනිත් අයට ඔප්පු කරලා පෙන්වන්න හදන්න එපා මම මේ වගේ කෙනෙක්. ඒක මෝඩකමක්. ඒක නිසා පෞරුෂ සම්පන්න සාර්ථක තිරසාර ජීවිතයක් ගොඩනගා ගැනීමේදී මේ කියලා දෙන පාඩම් ටික ඔබට ගොඩක් වැදගත් වෙයි. කාටවත් ඔබ මම මෙහෙම කෙනෙක් කියලා ඔප්පු කරලා පෙන්වන්න එපා. කවුරු බෝ තේරුම් ගත්තත් තේරුම් නොගත්තත් ඔබ අනුගමනය කරන්නේ නිවැරදි පිළිවෙතක් නම් යහපත් මාර්ගයක් නම් ඔබේ යහපත් මාර්ගය තුල ගමන් කරන්න. අනිත් කාරණේ තමයි ඔබ ඔබව පිළිගන්න. ගොඩාක් දෙනෙක් තමන්ව ප්‍රතික්ෂේප කරනවා. කියන්නේ තමන් නුසුදුස්සෙක් කියලා හිතනවා. දැන උගත් නැහැ, ලස්සන නැහැ, හැකියාවක් නැහැ. මේ මොනවද මේ? මේ පෞරුෂයේ හීන වෙන්නට මේවා හේතු වෙනවා. මුලින්ම ඔබ ඔබව පිළිගන්න. මුලින්ම ඔබ ඔබට ආදරය කරන්න. වෙනදට නැහැයි බැහැයි අපහසුයි කිව්ව දේවල් දැන්වත් කරන්න උත්සාහ ගන්න. දැන්වත් යමක් අලුතෙන් ඉගෙන ගන්න. සුව පහසුව හොයන එකෙන් අත් මිදිලා ජීවිතෙත් එක්ක කටයුතු කරන්න. ඔබේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්න. හැම විටම සුව පහසුව හොයන්න එපා. පයින් යන්න වෙන අවස්ථාවක් නම් පයින් යන්න. ත්‍රිවිල් එකකින් නම් ගමනක් යන්න වෙන්නේ ත්‍රිවිල් එකකින් ගමනක් යන්න. පාරේ බස් එකේ නම් ගමන යන්න වෙන්නේ ගමන යන්න. එහෙම ගිහිල්ලා හරි තමන්ගේ වැඩේ කරනවා නම් ඒකට හුරු වෙන්න. අනේ අද නම් පයින් යන්න බෑ. අපෝ මට වීල් එකේ යන්න බෑ. මං කොහොමද බස් වල යන්නේ කියලා එහෙම ඇකිලෙන්න එපා. සාර්ථක මිනිස්සු පහසුකම් හොයලා නැහැ. ජීවිතයේ අරමුණ කරා ගමන් කළා පමණයි. ඔබේ කම්ෆර්ට් සෝන් එකෙන් නොයසේනම් සුව පහසු කලාපෙන් එළියට ඇවිත් ජීවිතය ගැන මීට වඩා හිතන්න. ඔබේ දියුණුව ගැන හිතන්න. පහසුකම් වල හිරකාරයෙක් වෙන්න එපා. දැන් ගොඩාක් දෙනෙක් පහසුකම් වල හිරකාරයෙක් වෙලා ඉන්නවා. මට මේක නැතුව බෑ. මට අසවල් ಜಾතිය නැතුව කන්න බෑ. මට අසවල් පිටි ಜಾතිය නැතුව තේ බොන්න බෑ. මට අසවල් ಜಾතියේ සෙරප්පු දෙක ඕනේ. අසවල් ಜಾතියේ සපත්තු දෙක ඕනේ. අසවල් ಜಾතියේ ෂර්ට් එක ඕනේ. අසවල් ಜಾතියේ කලිසම ඕනේ. අසවල් ಜಾතියේ සාරි ඕනේ. අසවල් ಜಾතියේ කොණ්ඩ කට්ට ඕනේ. අසවල් ಜಾතියේ දත් බෙහෙත් එක ඕනේ. අසවල් ಜಾතියේ දත් බුරුසු ඕනේ. අසවල් ಜಾතියේ සබන් කෑල්ල ඕනේ. එහෙම හොයන්න එපා. පහසුකම් අත්විඳින්න පුළුවන් ඔබ සාර්ථක මිනිසෙක් වුණාට පස්සේ ඒ දක්වා ඔබට ඔබ සම්බන්ධයෙන් ලොකු කැපකිරීමක් කරන්නට සිද්ධ වෙනවා. හොඳ දේවල් හිතින් මවන්න. හොඳ දේවල් විෂුවලයිස් කරන්න. ඔබේ ජීවිතයේ ජයග්‍රහණ ගැන හිතන්න. මිනිස්සු ඔබත් එක්ක කාලයක් ඉඳි. ඉන්න අය නැති වෙයි. ආයි අලුතෙන් පිරිසක් එයි. ඒ අයත් නැති වෙයි. මේක තමයි සාමාන්‍ය ජීවිතයක ස්වභාවය. බස් එකක් වගේ. බස් රථයකට කවදාවත් ස්ථිර සෙනඟක් නගින්නේ නැහැ.
හැමතිස්සෙම සෙනග නගිනවා සෙනග බහිනවා. එතකොට රියදුරු මහත්තයා කරන අකණ්ඩව ගමන යනවා. අදාළ තැන නවත්තනවා. කොන්දොස්තර මහත්තයා කරන අදාළ තැනින් අදාළ අයව නංග ගන්නවා. අදාළ තැනින් බස්සනවා. අපේ ජීවිතවලත් එහෙමයි. ආදරය කරන අය මුණ ගැහෙනවා. ආදරෙන් පෙරදෙනවා. ඒ අපේ ජීවිතෙන් ආපහු යන්න යනවා. ආපහු අලුත් අය හම්බ වෙනවා. ඒ අයත් ජීවත් වෙනවා. ඒ අයත් නැති වෙනවා. ඇතැම් විට ඇතැම් අය අපිව දාලා රටවල් වල යනවා. ඇතැම් අය අපිව විවාහයකදී නම් දික්කසාදයෙන් වෙන් වෙනවා. අපිට වද වේදනා දෙනවා, දුක් දෙනවා, පීඩා දෙනවා. ගැරහුම් ලබන්න සිද්ධ වෙනවා. ඇතැම් අය අපිව මේ ජීවිතෙනුත් දාලා යනවා. මේක ධර්මතාවයක් කොට සලකන්න. ඒක නිසා මිනිස්සු අපේ ජීවිතවලට එයි යයි. මේක අනික හැම කෙනාටම පොදුයි. බුදුරජාන් වහන්සේට පවා ස්ථිර උපස්ථායකයෙක් හිටියේ නැහැ අවුරුදු 25ක් යනකම්. සම්බුදු වෙලා අවුරුදු 25ක් යනකම් ස්ථිර උපස්ථායකයෙක් නැහැ. උන්වහන්සේ සම්බුදු වෙලා අවුරුදු 25 දී තමයි ස්ථිර උපස්ථායකයන් වහන්සේ හැටියට ආර්ය වූ ආනන්දයන් වහන්සේපත් උනේ. ඇතැම් අවස්ථා තිබිලා තියෙනවා ඇතැම් උපස්ථායක ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේව දාලා යනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පවසනවා භික්ෂුව මට මේ මොහොතේ උපස්ථායකයෙක් නැති නිසා තව පොඩ්ඩක් ඉන්න. අනේ ස්වාමීනි. ඔබ වහන්සේ නම් නිවන පිණිස කළ යුතු හැම එකක්ම කරගෙන ඉන්නේ. මම එහෙමද? මම මගේ නිවන පිණිස තව කරගන්න එපේ කියලා ඇතැම් අවස්ථා භාගතුන් වහන්සේ දාලා ගිය විස්තර ධර්මයේ තුල සඳහන් වෙනවා. දැන් මේ ගිය සූත්‍රයේ එහෙම එකක්. ඉතින් දැන් සුණක්කත්ත කියන භික්ෂුවක් හිටියා. බුදුරජාණන්සේ උපස්ථාන කළා. බුදුරජාණන්සේ උපස්ථාන කර කර ඉඳලා මිත්‍යා දෘෂ්ටික වුණානේ. කෝරක්කත්තිය කියන නිර්වත් තාපසයෙකුට රැවටිලා ඒ කෝරක්කත්තියගේ නිර්වත් තවුස රහතන් වහන්සේ නමක් කියලා ඒ පස්සේ ගියා. මේ බුදුරජාණන් වහන්සේගේ පස්සේ ගියාය. ලෝක ස්වභාවය එහෙමයි. මේ බුදු කෙනෙක්ය, පසේ බුදු කෙනෙක්ය, රහතන් වහන්සේ නමක් කියලා එහෙම එකක් නැහැ. අපි මේ හැම දෙයකම මුණ දෙන්න ඕනේ. ඇයි මේ ලෝක ස්වභාවය තුල තියෙන්නේ ප්‍රධානම ලක්ෂණ 3යි. 4ක් නැහැ. මොනවාද ඒ ලක්ෂණ 3? අනිත්‍ය, දුක්ඛ, අනාත්ත. යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය දේ නිසා දුක උපදිනවා. යමක් අනිත්‍ය නම් දුක නම් ඒ අනිත්‍ය වූ දුක්ඛිත දේවල් අපේ වසඟේ පවත්වන්න බැරි වෙනවා. ඔයිට වඩා දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මිනිස්සුන්ගේ අහිමි වීම සාමාන්‍ය කොට දකින්න. ඒකින් ඔබ වද වේදනා විඳින්නට එපා. පරාජයන් ගැන වද නොවි සාර්ථකත්වයට කෙටුම්පත් සකස් කරන්න. ඒ වෙනුවෙන් හැකියාවන් වර්ධනය කරගන්න. ඒ විතරක් නෙමෙයි ඔබගේ යහපත් අරමුණ වෙතට ප්‍රබලව ගමන් කරන්න. Tamanගේ සාර්ථක අරමුණට ආස කරන්න. ඒ වෙනුවෙන් කැප වෙන්න. ඔබට අවශ්‍ය සාර්ථක මිනිසෙක් වීමට නම් self confidence ආත්ම විශ්වාසය ඇති කරගන්න. ඒ විතරක් නෙමෙයි වැදගත්ම අවවාදයේ වැදගත්ම පණිවිඩය තමයි සාර්ථක දක්ෂ ජීවිතයේ ජයගත්ත මිනිස්සුන්ට කන් දෙන්න. සාර්ථක දක්ෂ ජීවිතයේ ජයගත්ත මිනිස්සුන්ගෙන් උපදෙස් ලබා ගන්න. එහෙම කෙනෙක්ගේ පස්සෙන් යන්න. එහෙම කෙනෙක්ගේ පස්සෙන් ගියත් ඔබ අනාථ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් අතහිත දෙනවාමයි. මොකද මේ ලෝකේ තවම සත්පුරුෂයෝ අතුරුදහන් වෙලා නැහැ. සත්පුරුෂයෝ වඳ වෙලා නැහැ. ඒ නිසා සත්පුරුෂයෝ මේ ලෝකේ තවම සිටිනවා. ඒක ලෝකේ කොයි රටකට ගියත් ඉන්නවා. හැබැයි මෙන්න මේකත් මතක තියාගන්න. ආත්ම විශ්වාසය කියන එක දවස මුළුල්ලේම තියෙන එකක් නෙමෙයි. ඒ ආත්ම විශ්වාසය කියන කාරණයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඇතුලේ තමයි තිබෙන්නේ. ඒක නිසා ඇතැම් දවස් තියෙනවා ජීවිතේ නිකන් මලානික වෙලා කඩාගෙන වැටිලා Tamanට Taman ගැන පරාජිත හැඟීමක් ඇති වෙනවා. අනේ මම නිකමෙක් නේද? අනේ මේ ජීවිතයේ අර්ථය මොකද්ද? මෙහෙම ඉඳලා එපා වෙලා තියෙන්නේ. අනේ අපොයි කියලා හිතෙන්න පුළුවන්. ඒකත් සාමාන්‍ය කොට හිතන්න. ඔව් ඒ වගේ වෙලාවට ව්‍යායාම කරන්න, වත්ත පිටියට යන්න. උදැල්ලක් ගන්න, පැලයක් ඉඳන්න, ඉදලක් ගන්න, මිදුලතු ගන්න, මල් පැලයකට වතුර දාන්න. ඒ මල් ගහේ මල් එනකොට, අතුයි තියෙනකොට, අලුතෙන් දළු දානකොට සතුටු වෙන්න. එහෙම මනෝ විද්‍යාත්මක ක්‍රම පරිසරය තුලින් පවා අත්දකින්න.
ඒක නිසා ජීවිතයේ ඉහළ පහළ යාම සාමාන්‍යයි කියලා හිතන්න. කන්දක් නැග්ගොත් පල්ලමක් බහින්න වෙනවා කියලා අහලා තියෙනවනේ. එහෙනම් හැම විටම කඳුත් නැහැ පල්ලනුත් නැහැ. කන්දක් නැගලා පල්ලම් බහිනවා, පල්ලම් නැගපුවා ආයි කඳු නගිනවා, ආයි බහිනවා. ජීවිතයේ හැටිත් එහෙම තමයි. ජීවිතේ සාර්ථකත්වයේ පිණිස හැම දෙයක්ම කරගෙන යද්දී ව්‍යාපාරයක් නම් කඩා වැටෙයි, පාඩු ලැබෙයි, බංකොලොත් වෙයි. එතන මොකද්ද කරන්න ඕනේ? ඒ පරාජයන්ගෙන් ඔබ පරාජයටපත් නොවි යමක් ඉගෙන ගන්න ඕනේ. පරාජය කියලා කියන්නේ ජයග්‍රාහකයෙකුට අවශ්‍ය ප්‍රධානම සාධකයක්. අපගේ බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතය ගැන බලන්නකෝ. සම්බුද්ධත්වයේ පිණිස උන්වහන්සේ ජීවිත කීයක් ජීවිතෙන් වන්දි ගෙව්වද? උන්වහන්සේ ජීවිතෙන් වන්දි ගෙව්වත් අරමුණ අතහැරියද? අරමුණ අතහැරියේ නෑ. පැහැදිලි අරමුණක හිටියා. අසංකේය කල්පලක්ෂ 4ක් තම අරමුණ වෙනුවෙන් කැප වුණා. මේ අවවාද ටික දෙන්නේ මේ අසංකේය කල්ප 4ක් අරමුණ වෙනුවෙන් කැප වෙන පුද්ගලයෙකුට නෙමෙයි. මේ ජීවිතේ ගොඩ යන්න ඕන, ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ ඔබටයි. ඒක නිසා වැටුනම නොනිදා නැගිටින්න. ඇකිලෙන්න එපා. මේ වගේ නරක දවස් පිළිබඳව උපේක්ෂාවෙන් හිතන්න. මේක මට විතරක් උරුම වෙච්ච එකක් නෙමෙයි. මේක මුළු ලෝකේටම උරුම වෙච්ච ස්වභාවයක්. අනේ අපි විතරක් නෙමෙයි අසරණ. මුළු ලෝකෙම අසරණයි. අනේ අපි විතරක් මූසලයි, අපි විතරක් කාලකන්ණී, අපි විතරක් මුස්පේන්තුයි. ඔය වගේ වචන වලින් හිතන්නවත් එපා. මේක ලෝකේ හැම දිනාටම පොදුවේ බලපාපු දෙයක්. ඔබ දන්නවද බුදුරජාන් වහන්සේටත් ඇතැම් කාලවලදී දාන ලැබුණේ නැහැ. උන්වහන්සේ දාන පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියලා තින්සත් පාරමී පිරුවා. දාන පාරමිතාව ආකාර 3කට දියුණු කළා. භෞතික දේවල් දන් දුන්නා, ශරීර අවයව දන් දුන්නා, ජීවිතේ දන් දුන්නා. එහෙම දන් දීපු උත්තමයාටත් ඇතැම් කාල තිබ්බා නම් දානේ වැරදිච්ච, දානේ නොලැබිච්ච. අපි වගේ සාමාන්‍ය අයට අය අමුතුවෙන් කියන්න ඕනේද? ඒක නිසා ඔබ ගැන මූසලයි, කාලකන්ණී, මුස්පේන්තුයි ඕම හිතන්න එපා. ඔහොම හිතද්දි ආත්ම ශක්තිය දී වෙලා යනවා. ඔබටම හිතෙනවා මම නොවටිනා කෙනෙක්. ඇතැම් විට මේක මානසික අවපීඩනයකට, ආතති තත්වයකට, විෂාදයේ වගේ තත්වයකට දිග්ගැස්සෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ වටිනාකම් තේරුම් ගන්න. නරක දවස් පිළිබඳව මධ්‍යස්තව හිතන්න. බෝරින් දවස් මැද්දෙන් යන්න. අමාරු දවස් මැද්දෙන් යන්න. අපහසු දවස් මැද්දෙන් යන්න. ඔබ දන්නවද? අපි ශ්‍රී ලංකා පුරා චාරිකා කරමින් ධර්ම ප්‍රචාරය කරපු ස්වාමින් වහන්සේලා. ඇතැම් විට විදේශ රටවල් වල පවා අපි ධර්මචාරිකාවේ නිරත වෙච්ච ස්වාමින් වහන්සේලා. මෙහි වන විට අපිටත් අපේ ආවාස වලට වෙලා, විහාරස්ථාන වලට වෙලා, හුදකලාවේ තනි කුටියකට වෙලා ලෝකයා වෙනුවෙන් කුමන හෝ රෙකෝඩරයක් උපකාර කරගෙන ඔබට අනුශාසනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි අපේ ගමන අතහැරලාද? නැහැ. අපේ කටයුත්ත අපි කොහොම හරි කරගන්නවා. ඒක නිසා ජීවිතේ සාර්ථකත්වයේ කරා යන කෙනාට ලොකු පහසුකම් ඕනේ නැහැ, ලොකු පිරිසක් ඕනේ නැහැ. ලොකුවට ලෝකෙට මවාපාන්න දේවල් ඕනේ නැහැ. යහපත් අරමුණ තුල තමන්ගේ දියුණුවත් තමන්ට සලස ගන්න පුළුවන්. තමා එක්ක ඉන්න අයවත් සූපත් කරන්න පුළුවන්. මේ ලෝකයාටම යහපත උදා කරන්න පුළුවන්. ඒක නිසා අපි බෝසත් චරිත ආදර්ශයට ගන්නට ඕනේ. ඒක නිසා ඔබ ගැන විශ්වාසයක් ඇති කරගෙන කටයුතු කරන්න ඔබට පුළුවන්. සැනසිලිදායි ජීවිතයක්, මධ්‍යස්ථ ජීවිතයක්, සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්නට. එහෙනම් අපි අද දේශනාවට යමු යමු. චූල කම්ම විභංග සූත්‍රය. මේක හරි ජනප්‍රිය ප්‍රසිද්ධ සම්බුද්ධ භාෂිතයක්. මජ්ක්‍ධිම නිකායේ විභංග වග්ගයේ තමයි මෙම චූල කම්ම විභංග සූත්‍රය සඳහන් වෙන්නේ. කම්ම විභංග කියලා කියන්නේ කර්මය බෙදා දක්වන, චූල කියන්නේ කුඩා කියන අදහසින්. එතකොට කර්මය බෙදා දක්වන කෙටි දේශනාව තමයි චූල කම්ම විභංග සූත්‍රය කියලා කියන්නේ. කෙටි කියලා කිව්වට ගොඩාක් කෙටි නෑ. තරමක් සවිස්තරාත්මක දේශනාවක්. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ එකල වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඒ කාලේ තෝදෙය්‍ය බමුණාගේ පුතා වන සුභ කියන තරුණයා භාගතුන් වහන්සේ වෙතට පැමිණියා. පැමිණ භාගතුන් වහන්සේ සමග පිළිසඳර කතාබහි යෙදුණා. පිළිසඳර කතාබහි යෙදিলা පැත්තකින් වාඩි වුණා.
පැත්තකින් වාඩි වෙච්ච තෝදෙය්‍ය බ්‍රාහ්මණ පුත්‍ර සුභ කියන තරුණයා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න මාලාවක් ඇහුවා. මොනවද මේ ප්‍රශ්න ටික? අපේ ජීවිතයේ මේ ප්‍රශ්න ටික හරීම ප්‍රයෝජනවත්, හරීම වැදගත්. මේගොල්ලෝ බ්‍රාහ්මණයෝ නිසා බුදුරජාණන් වහන්සේව ඇමතුවේ භවත් ගෞතම කියන නමින්. මේ තරුණයා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා භවත් ගෞතමයන් වහන්සේ මිනිසත් බවට පැමිණි මිනිසයන් තුල යම් උස් පහත් භාවයන් දක්නට ලැබෙනවා. ඒ කියන්නේ ස්වාමීනි ඇතැම් අය අඩු ආයුෂයෙන් මිය පරලෝ යනවා. නමුත් ස්වාමීනි ඇතැම් අය දීර්ඝ ආයුෂ භුක්ති විඳිනවා. ස්වාමීනි ඇතැම් අයට හැම නිතරම ලෙඩ රෝග. නමුත් ස්වාමීනි ඇතැම් අයට ලෙඩ රෝග ගොඩාක් අඩුයි, අල්පාබාධ. ස්වාමීනි මේ සමාජයේ ජීවත් වෙන ඇතැම් අය ගොඩාක් කැතයි, විරූපී. ඒ වගේම ස්වාමීනි මේ සමාජයේ ජීවත් වෙන ඇතැම් අය ගොඩක් රූප සෝභා සම්පන්නයි, සුරූපී. ස්වාමීනි ඒ වගේම මේ සමාජයේ ජීවත් වෙන ඇතැම් අය අල්ප ආනුභව සම්පන්නයි. ඒ කියන්නේ කවුරුත් ඒව ගණන් ගන්නෑ. ස්වාමීනි ඇතැම් අය මහේශාක්‍යයි. හොඳ සමාජ පිළිගැනීමක් තිබෙනවා. ස්වාමීනි මේ සමාජයේ ජීවත් වන ඇතැම් අය අල්පභෝගී, දුප්පත්. නමුත් ස්වාමීනි මේ සමාජයේ ජීවත් වන ඇතැම් අය ඉන්නවා බොහෝ සැප සම්පත්, ඇති හැකිකම්, ධනවත්කම් තිබෙනවා. ස්වාමීනි ඒ වගේම මේ සමාජයේ ජීවත් වන ඇතැම් අය ඉන්නවා පහත් කුලවල ඉපදිලා කුල හීනව ජීවත් වෙනවා. නමුත් ස්වාමීනි ඇතැම් අය ඉන්නවා උසස් කුලවල ඉපදිලා බොහෝ උජාරුවෙන් ජීවත් වන අය. ස්වාමීනි මේ සමාජයේ ජීවත් වන ඇතැම් අය ගොඩාක් මෝඩයි, ප්‍රඥා රහිතයි. ඒත් ස්වාමීනි මේ ප්‍රඥා රහිත පුද්ගලයන්ගේ ලෝකෙම තවත් ඇතැම් අය ඉන්නවා ගොඩාක් ඥානවන්තයි, නුවණින් හිතලා ජීවත් වෙනවා, ප්‍රඥා සම්පන්නයි. ස්වාමීනි මෙන්න මේ ආකාරයට මේ සමාජයේ උස් පහත් අයුරින් දෙකොටසකට බෙදලා ගියේ කුමක් නිසාද? දැන් බලන්න අපි මේ ප්‍රශ්න ටික දැන් අපි අපෙන්ම අහගමුකෝ. දැන් වර්තමානයේ වන විටත් ලෝකයේ මේ තත්ත්වේ නේද තියෙන්නේ, මේ කොටස් දෙක නේද තියෙන්නේ. මොකද්ද? ඇතැම් අය අඩු ආයුෂයෙන් මිය යනවා. අඩු ආයුෂයෙන් මිය යන සමාජයේ ඇතැම් අය දීර්ඝායුෂ භුක්ති විඳිනවා. දැන් මේ වර්තමානයේට අනුව නම් දීර්ඝ ආයුෂ කියලා කියන්නේ අවුරුදු 70ට වැඩි නම් 75 80 නම් දීර්ඝ ආයුෂ. දැන් සාමාන්‍යයෙන් අපි අඩු ආයුෂ අකල් මරණ කියලා කියන අවුරුදු 50ට කලින් මිය ගියා නම් අපි සාමාන්‍යයෙන් කියනවා අකල් මරණයක්. අඩු ආයුෂයෙන් මැරලා ගියා. තව කාලයක් ජීවත් වෙන්න තිබේ කියන්නේ අවුරුදු 50න් මිය ගියා නම් අපි කියන්නේ තව අවුරුදු 20ක් 25ක් විතර හිටියා නම් හොඳයි කියලානේ. ඒතර අද කාලේ හිටියට අවුරුදු 70ක් 75ක් 80ක් කියලා කියන්නේ දීර්ඝ ආයුෂ. ඒක කාලයට අනුව තමයි අපි තීරණය කරන්නේ. එතකොට ඇතැම් අය ඉන්නවා අල්ප ආයුෂ, ඇතැම් අය දීර්ඝ ආයුෂ. ඒ විතරද මේ සමාජයේ ඇතැම් අය ඉන්නවා හැම නිතරම බෙහෙත් බොනවා. හැම නිතරම රෝගීව ඉන්නවා. එක්ක මොනවාම හරි කොන්ද කැක්කුමක් හරි, දනිස් අමාරුවක් හරි, ඔළුවේ අමාරුවක් හරි තියෙනවා. සිද්ධාලේප ටිකක් හරි, බාම් ටිකක් හරි ගන්නවා. නමුත් ඇතැම් අය ඉන්නවා ඒ අයම කියනවා මම පැනඩෝල් දෙකක් බිව්ව කාලයක් මතක නැහැ. මගේ ශරීරේ මම බාම් ටිකක් ගාපු කාලයක් මතක නැහැ. එහෙනම් එහෙම අයත් ඉන්නවනේ. අදට පවා එහෙම අය ඉන්නවා. එතකොට ඒකට හේතුව මොකක්ද? ඇතැම් අය ඉන්නවා මේ සමාජයේ. ඒ අය රූප ස්වභාව අඩුයි, දුර්වර්ණයි, කැතයි. ඇතැම් අය ඉන්නවා හරීම ලස්සනයි, සෝභා සම්පන්නයි. එහෙනම් මේ ලස්සන කැත දෙකත් කොච්චර අපිට දැක ගන්න ලැබෙනවද බලන්නකෝ. දැන් බලන්න කලෝන් වර්ග, පුයර වර්ග, විවිධ ආලේපන වර්ග නේ. දැන් ෆෙයානස් කියලා වෙනම જાතියක් තියෙනවා. දැන් මේවා මේ තරම් අලෙවි වෙන්නේ කුමක් නිසාද? අවලස්සන වහගන්න නේද? ඒ කියන්නේ අවලස්සන නිසා මේවා පාවිච්චි කරනවා කියන එක නෙමෙයි. නමුත් ස්වභාවයෙන්ම උපතින්ම ලස්සන නම් ඒ හැටියක උරච්චි කරලා ලස්සන කරගන්න දෙයක් නැහැනේ. එහෙනම් මේ සමාජයේ ලස්සන ගැත කියලත් කොටස් දෙකක් දක්නට ලැබෙනවා. පැහැදිලිවම දක්නට ලැබෙනවා. ඒ විතරද
අල්පේශාක්‍ය මහේශාක්‍ය කියලා. ඇතමුන්ට අනුභවයේ තියෙන ඇතමුන්ට අනුභවයක් නැහැ. ඒ කියන්නේ ඇතමුන්ව සමාජයේ අය කවුරුත් ගණන් ගන්නෑ. පිළිගැනීමක් නැහැ. ඇතැම් අයට ප්‍රසිද්ධ නොකොලත්, වේදන් නොකොලත් ඒ සමාජයේ පිළිගැනීම අනුභවයේ තියෙනවා. ඒ වගේම මේ සමාජයේ ජීවත් වෙන ඇතැම් අය ගොඩක් දුප්පත්. ඒ දුප්පතුන් අතර ඇතැම් අය ඉන්නව ගොඩක් ධනවත්. ඇතැම් අය උසස් කුලවල ඉපදිලා, ඇතැම් අය පහත් කුලවල ඉපදිලා. ඇතැම් අය ප්‍රඥා රහිතයි, ඇතැම් අය ප්‍රඥාවන්තයි. මෙන්න සමාජයේ බෙදලා යන ස්තර දෙක. කරුණු කීයක් තියෙනවද? අල්ප ආයු, දීර්ඝ ආයු. එතන කරුණු දෙකයි. අල්ප ආබාධ, බොහෝ ආබාධ. කරුණු හතරයි. ඒ වගේම සුරූපී, විරූපී. කරුණු හයයි. ආනුභාව සහිත, ආනුභාව රහිත. කරුණු 8යි. අල්ප භෝගී, මහා භෝගී. කරුණු 10යි. නීච කුල, උසස් කුල. කරුණු 12යි. ප්‍රඥා රහිත, ප්‍රඥා සහිත. කරුණු 14යි. එහෙනම් කරුණු 7 මේක කොටස් දෙකකට බෙදෙනවා 14ක් හැටියට. භාගතුන් වහන්සේ මේ සුභ කියන තරුණයාට පවසනවා, කම්මස්සකා සත්ත මානව කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීන පනීත තායාති. තරුණය, මේ ලෝකේ සත්වයන් කර්මය උරුමය කරගෙනයි ඉන්නේ. එන උරුමය මොකද්ද? කර්මය. ඒතර මෙතන මේ කර්මය කියලා කියන අර කර්මයේ කියන අර ඍණාත්මක පැත්ත විතරක් නෙමෙයි. මෙතන මේ කර්මය කියලා කියන්නේ යහපත් කර්ම, අයහපත් කර්ම, පුණ්‍ය කර්ම, පාප කර්ම, කුසල කර්ම, අකුසල කර්ම. එන කර්මය කියන එක හැම විටම ඍණාත්මක වෙන්නේ නැහැ. කර්මයේ ධනාත්මක පැත්තකුත් තිබෙනවා. ඒවා තමයි පුණ්‍ය කර්ම, කුසල කර්ම, යහපත් කර්ම කියලා කියන්නේ. එතකොට භාගතුන් වහන්සේ වදාරනවා, තරුණය, සත්වයෝ ඉන්නේ කර්මය Tamanගේ දායාදයේ කරගෙනයි. කර්මය උරුමය කරගෙනයි. කර්මයේ උත්පත්ති ස්ථානය කරගෙනයි. කර්මයේ ඥාතියා කරගෙනයි. කර්මයේ පිළිසරණ කරගෙනයි. මේ උස් පහත් බව බෙදෙන්නේ කර්මය නිසා වෙනි. එහෙනම් මේ සමාජයේ උස් පහත් බව තීරණය වෙන්නේ කුමක් නිසාද? කර්මය නිසා. එතකොට මේ තරුණයා බුද්ධිමත්. ඔළුව හොල්ලලා හරි මට තේරුණා කියලා එහෙම බොරුවට ඔළුව හෙල්ලුවේ නැහැ. මේ තරුණයා අවංකයි. කෙටියෙන් වදාරපු කාරණය විස්තර වශයෙන් දැනගන්නට කැමතියි කියලා භාගතුන් වහන්සේට පවසනවා. භාගතුන් වහන්සේ වදාරනවා, තරුණය, මම එහෙනම් මේම ධර්ම විග්‍රහය කරන්න. ඔබ මෙම දහම් ක්‍රමය සමන් යොමා අසන්න, නුවණින් මෙනෙහි කරන්න තථාගතයන් වහන්සේ පවසන්නම්. එහෙමයි ස්වාමීනි කියලා ඔන්න පිළිවදන් දුන්නා. භාගතුන් වහන්සේ මෙම චූල කම්ම විභංගය දේශනා කොට වදාලා, තරුණය, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, සතුන් මරණ කෙනෙක් හරිම දරුණුයි, රෞද්‍රයි, ලේ වැකුණු අතින් යුක්තයි, සතුන් වෙනසීමේ යෙදී සිටිනවා, සත්වයන් කෙරෙහි දයානුකම්පාවෙන් තොරයි. මේ විදිහට දුෂ්ට සිතින් රැස් කළ කර්මය නිසා, මේ කර්මය තුලම ජීවත් වෙච්ච නිසා මරණින් මතු මේ තැනැත්තා හෝ තැනැත්තිය නිරේගාමී වෙනවා, අපාගත වෙනවා. ඉදින් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතියේ ඉපදිලා එහි ගොඩාක් දුක් විඳිනවා. යම් හේකින් අපාය නම් වූ නිරේ ඉපදුනේ නැත්නම්, නොයසේනම් අපායේ ඉපදිලා මනුස්ස ලෝකයට පැමිණියොත්, මනුෂ්‍ය ආත්මභාවයක් ලැබුවට පස්සේ අල්පායුෂ වැඩි කල ජීවත් වෙන්න වෙන්නේ. මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ කියනවා අකල් මරණයක් සිද්ධ වුණා. අනේ අපෝයි කියලා කියනවා. එහෙනම් කර්මයේ එක්තරා පැතිකඩක්. අල්පායුෂ ලබන්නට ප්‍රධානම හේතුවක් තමයි සංසාරේ සතුන් ඝාතනය කිරීම.
සතුන් මැරීම. ඒ වගේම මෙහි සඳහන් කරනවා තරුණය ඇතැම් ස්ත්‍රියක් වේවා ඇතැම් පුරුෂයෙක් වේවා සතුන් මැරීම අත්හැර දාලා සතුන් මැරීමෙන් වැළකීලා ඉන්නවා. දඬු මුගුරු අත්හරිනවා. සතුන් මැරීමට යොදන අවි ආයුධ අතහරිනවා. සතුන් මැරීමට ලැජ්ජාව ඇති කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පීව දයාවෙන් වාසය කරනවා. ඔහු මේ විදිහට රැස් කරපු කුසල කර්මය නිසා ඒ කුසල කර්මයේ තුලම ජීවත් වෙච්ච නිසා මරණින් මතු දෙවියන් අතර උපදිනවා. ඉදින් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව නූපදින්නේ නම් නැවත මනුෂ්‍ය ආත්ම භාවයකට එනවා. නැවත මිනිස් බවක් ලැබුවට පස්සේ දීර්ඝ ආයුෂ ලබනවා. තරුණය මේක තමයි සතුන් නොමැරීමේ සත්වයන්ට හිතානුකම්පී වාසය කිරීමේ ආනිසංස කර්මය කියලා කියන්නේ මේකයි. එහෙනම් අපේ සමාජෙත් නේද? ඔබේ පවුලෙම ඇති. අඩු ආයුෂයෙන් මිය පරලෝ ගිය අය. දීර්ඝ ආයුෂ ලැබපු අය. එයි මේ දෙකට බෙදලා තියෙන්නේ. ඇතැම් විට එක අම්මගේ කුසේ උපන් ඇතැම් දරුවෝ මව් කුසේදීම මිය යනවා. ඇතැම් විට පාසල් සමයේදී මිය යනවා. ඇතැම් විට මේ තරුණ වියේදී මිය යනවා. ඒ මෑණියන්ගේ කුසේම ඉපදිච්ච ඇතැම් දරුවෝ අවුරුදු 70 80 90 ජීවත් වෙනවා. මොකක්ද හේතුව? මව් කුසේ වරදක්ද? කෑම්බීම් වල වරදක්ද? නැහැ. කර්ම දෝෂය කියන එක මේ විදිහටයි බලපාන්නේ. එහෙනම් දැන් අපි ඉගෙන ගත්තා අඩු ආයුෂයෙන් මිය යන්නේ ඇයි? දීර්ඝ ආයු ලබන්නේ ඇයි කියන කාරණා දෙක. අපි ඊළඟ කාරණා දෙකට යමු වෙමු. තරුණය මේ ලෝකේ ඇතැම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා සත්වයන්ට හිංසා කරනවා. අතින් හරි ගල් ගෙඩි වලින් හරි දඬු මුගුරු වලින් හරි ආයුධ වලින් හරි සත්තුන්ට හිංසා කරනවා. ඒ පුද්ගලයා මේ අයුරින් රැස් කළ අකුසල කර්මයේ හේතුවෙන් ඒ අකුසල කර්මයේ නිසාම මරණින් මතු අපායේ උපදිනවා. යම් හේකින් අපායේ ඉපදුනේ නැත්නම් මනුසත් බවක් ලැබුවට පස්සේ පුදුම විදිහේ රෝගාබාධ වලින් පීඩා විඳින්න සිද්ධ වෙනවා. දැන් බලන්න ඇතැම් දරුවෝ ඉපදිලා මාස 2-3 අර වීදුරු පෙට්ටිය ඇතුලේ ඉන්නවනේ. දෙඩි සත්කාරයකවල ඉන්නවා. ශ්වසන ආබාධ, කතන ආබාධ. ඇතැම් විට අතපය හොල්ලන්නේ නැති දෙමව්පිය පුදුම විඳවිල්ලක් විඳවනවා. මෙහෙම වෙන්නේ නැද්ද? වෙනවා. මොකද්ද හේතුව? මේ කර්මයේ බලපෑම කියන එක අපි හිතනට වඩා දරුණුයි. ඒක නිසානේ කියන්නේ පව්කම් කරන්න එපා, කුසල් කරන්න එපා, දුෂ්ට වෙන්න එපා, ලාමක දේවල් කරන්න එපා, ලාමක දේවල් වලට බැහැ වෙන්න එපා. තමන්ව රැක ගන්න, පරිස්සම් කරගන්න, කට පරිස්සම් කරගන්න, හිත පරිස්සම් කරගන්න, ක්‍රියාව සංවර කරගන්න, සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න කියලා මේ කරුණු කියන්නේ ඇයි මේ? කර්මයේ බලපෑමෙන් විඳවන්නේ කවුද? තමන්මයි විඳවන්නේ. තමන් යම් හේකින් කුසල කර්ම කළොත් ඒකෙන් සැප විපාක තමන්ටම ලැබෙනවා. තමන් කුසලේ විනාශ කරගත්තොත් ඒකෙන් දුක් විපාක ලැබෙන්නේ කාටද? තමන්ටමයි. ඒ කියන්නේ අම්මා පව් කරා කියලා දුවට විඳවන්න වෙන්නේ නැහැ. දුව පව් කරා කියලා අම්මට විඳවන්න වෙන්නේ නැහැ. අම්මා කරන පව් අම්මාට තියෙයි. දුව කරන පව් දුවට තියෙයි. තාත්තා කරන පව් පුතාට දෙන්න බෑ. පුතා කරන පව් තාත්තට දෙන්න බෑ. තාත්තගේ පව් තාත්තට තියෙයි. මේ කියන්නේ පුතාගේ පව් පුතාට තියෙයි. පින් කරත් එහෙමයි. අම්මා දන් දුන්නොත්, අම්මා සිල් රැක්කොත්, අම්මා භාවනා කරොත් ඒ කුසල කර්මය අම්මට තියෙයි. දුව දන් දුන්නොත්, දුව සිල් රැක්කොත්, දුව භාවනා කරොත් ඒ කුසල කර්ම දුවට තියෙයි. ඒක නිසා මේක බරපතල තත්වයක්. අපි මේ කම්මවිභංග සූත්‍රයෙන් ඉගෙන ගත යුතු පාඩම් ගොඩක් තිබෙනවා. එහෙනම් යම් හේකින් ලෙඩ රෝග බහුලයි නම් හැමතිස්සෙම ලෙඩින් දුකෙන් විඳවන්න වෙනවා නම් ඒකට හේතුව තමයි සසරේ සත්වයන්ට දයානුකම්පාවක් හිතානුකම්පාවක් නැතුව වද හිංසා පැමිණීම. ඊළඟ කාරණේට යන්න. භාගතුන් වහන්සේ වදාරන තරුණය මේ ලෝකේ ඇතැම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා
සත්වයන්ට හිංසා කරන්නේ නැහැ. සත්වයන්ට වද දෙන්නේ නැහැ. අතින් වේවා, ගල්ගෙඩි වලින් වේවා, දඬු මුගුරු වලින් වේවා, ආයුධයකින් වේවා සත්වයන් තලන්නේ පෙලන්නේ නැහැ. සත්වයන්ට හිංසා කරන්නේ නැහැ. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ කර්මයේ හේතුවෙන් මේ පුණ්‍ය කර්ම නිසාම කුසල කර්ම නිසාම කය මිදී මරණින් මතු දෙවියන් අතර උපදිනවා. යම් හේකින් දෙවියන් අතර ඉපදුනේ නැත්නම් මිනිස් ලෝකෙට එනවා. මිනිස් ජීවිතයක් ලැබුවට පස්සේ අල්පාබාධ ලෙඩ රෝග අඩුයි. ඇතැම් විට කැස්සක්වත් නැහැ. හෙම්බිරිස්සාවක්වත් නැහැ. උණක් ගැනිච්ච කාලයක් මතක නැහැ. ඇඟපත රිදිල්ලක්වත් නැහැ. හොඳට ඉන්නවා. ඉතින් ඒකේ අපේ ඉරිසියාව ඇති කරගන්න ඕන කාරණයක්ද? නැහැ. දැන් සාමාන්‍යයෙන් ඇතැම් අය කියනවා මේ මිනිසුන්ට හෙනත් නැහැ කියලා. එහෙම කියන්න හොඳ නැහැ. දැන් අපි විහිළුවට හරි එහෙම කියනවා නම් ඒ විහිළුවට කරන ඒ ප්‍රකාශයත් අපි ඒක කරන්නේ හොඳ හිතින් නෙමෙයි. දුෂ්ට සිතින්. ඒක නිසා අපි මේ කටවල් හරියට පරිස්සම් කරගන්න ඕනේ. කෙනෙක්ට ලෙඩ රෝග අඩු නම් ඒක පුදුමාකාර සැපයක්. පුදුම සැනසීමක්. දැන් බලන්නකෝ රජෙක් වුණත් ගිලන්න ඕනොත් නේද? රජකම් කළත් ගිලනෙක් නම් ඒ රජුරවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ රජකම් කරන එකද තමන්ගේ නිරෝගීකමද? තමන්ගේ නිරෝගීකමනේ. එහෙනම් රජකම් කළත් ලෙඩෙක් නම් ඒ ලෙඩ වෙච්ච රජුරවන්ට ලෙඩේම විශේෂ වෙනවා මිසක් රටේ පරිපාලනය ගැන එච්චර උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? තමන් රෝගියෙක් නිසා. දැන් අපේ ලංකාවෙත් අපිට මතකයි ඔය පසුගිය රජයක හිටපු අගමැති තුමෙක්ට හැදුනා ලියුකේමියා තත්ත්වය. එතුමා ඇමරිකාවේ තමයි අවුරුදු ගාණක් ප්‍රතිකාර ලැබුවේ. ඩයලයිස් කරා. කියන්නේ ඇඟේ ලේ වතුර වෙනවා. ඒතර හැම නිතරම මොකද වෙන්නේ? අලුතෙන් රුධිරය ශරීරයට පම්ප් කරන්න ඕනේ. දැන් ඒතර බලන්න තනතුරෙන් අගමැති. නමුත් විඳවිල්ලේදී ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක්, විපක්ෂ නායකයෙක්, පක්ෂ සමාජිකයෙක්, සභාපති කෙනෙක්, මහලේකම් කෙනෙක් කියලා බලපානවද? බලපාන්නේ නැහැ. ඒක නිසා නිරෝගීකම කියන එක තමයි උතුම්ම සම්පත. ඒක නිසා මේ කෙනෙක් නිතරම ලෙඩ දුකින් පසු වෙනවා නම් ඒකට හේතුව තමයි තමන්ගේ පෙර කර්මයක් පස්සෙන් එනවා. මොකද්ද කර්මය? සත්වයන්ට දයානුකම්පාවක් නොමැති වීම. දැන් ඇතැම් අය ඉන්නවා තිරිසන් සතුන්ට දයානුකම්පාව දක්වනවා. මිනිසුන්ට වෛර කරනවා. ඒක හරි වැරදි. දැන් ඇතැම් අය ඉන්නවා මැරිච්ච බ්‍රොයිලර් කුකුල්ලුන්ට, උම්බලකඩවලට, කරෝලවලට, මාංශවලට මෛත්‍රී දක්වනවා. ජීවත් වෙලා පණ පිටින් ඉන්න මිනිසුන්ට වෛර කරනවා. ඒතර උම්බලකඩ, කරෝල, මස් මාළු වලට මෛත්‍රී කරලා ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට වෛර කරනවා නම් මොකක්ද එතන තියෙන తত্ত্বය? මොකක්ද යාගේ ඥානය, මොළය, ප්‍රඥාව? අපි බුද්ධිමත් මිනිස්සු හැටියට මෙන්න මේවා කල්පනා කොට බැලිය යුතුයි. ඒක නිසා යම් කෙනෙක් අල්පාබාධ නම්, ඒ කියන්නේ ලෙඩ අඩු නම්, ඒකට හේතුව තමයි සසරේ ඒ කෙනා සත්වයන්ට කරුණාව, මෛත්‍රිය දන් දීලා තියෙනවා. කාගේවත් හිත තල්ලා නැහැ. කාටත් රිද්දලා නැහැ. කාවත් පාරවල නැහැ. ඒක නිසා ඔහු කායිකවත් නිරෝගී, මානසිකවත් නිරෝගී. දැන් නිරෝගීකම කියන එක ශරීරයට විතරක් බලපාන එකක් නෙමෙයි. දැන් ඇතැම් අය ඉන්නවා ශරීරයෙන් පුෂ්ටිමත්ව මහතට ඉන්නවා. හැබැයි හිතින් හැම නිතරම කඩාගෙන වැටිලා. අපිට හැම නිතරම හිතින් කඩාගෙන වැටෙන්නට වෙන්නේ අපි අනිත් අයගේ හිත පෑරුවොත්. අපේ හිතේ සතුටක් ගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ෆුඩ් සිටි එකට ගිහිල්ලා, සුපර් මාකට් එකට ගිහිල්ලා හොඳම ඇපල්, හොඳම දොඩම්, හොඳම පළතුරු, හොඳම හාල්, හොඳම කිරිපිටි, හොඳම සබා, හොඳම දේවල් අරගෙන එනවා. ඒ හැම එකක්ම අපි ගන්න හිතටද ශරීරයටද? ශරීරයට. එතකොට හිතේ සැනසීම පිණිස හැම සම්පතක්ම තිබිලා හිත දුකෙන් නම්, හිතේ සහනයක් නැත්තම්, හිතේ තියෙන අසහනයක් නම් අනේ අර සැප සම්පත් මොකටද? ඇතැම් විට එහෙම දුක් විඳින අය කියනවා අනේ අපිට වඩා අර පැල්පතේ ඉඳ මිනිස්සු සැනසීමෙන් ඉන්නවා. ඇයි එහෙම කියන්නේ? හිතේ සැනසීම කියන එක පැල්පතට රජමාලිගාවට කියලා වෙනසක් නැහැ. හිතේ සැනසීමමයි උතුම් වෙන්නේ. ඒක නිසා
මෙන්න මේ කාරණා මතක තියාගන්නට ඕනේ. ඊළඟ කාරණයට යමු යමු. භාගතුන් වහන්සේ වදාරනවා තරුණය මේ ලෝකේ ඇතැම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අන් අයට ක්‍රෝධ කරනවා. ක්‍රෝධ කරනවා කියලා කියන්නේ ප්‍රශ්නේ හිතේ තියාගෙන හිතින් වෛර කර කර හිත දූෂිතව හිතින් දුෂ්ටකම් කර කර සාප කරන මානසිකත්වයෙන් ඉන්නවා. ඒකට කියන ක්‍රෝධ කිරීම කියලා කියනවා. බහුල වශයෙන් තරහෙන් ඉන්නවා. පොඩි දෙයක් කිව්වත් බලවත්ව ගැටෙනවා. කිපෙනවා. තරහ ඇති කර ගන්නවා. දැඩිව ඉන්නවා. නම්‍යශීලී නැහැ. කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරනවා. මූණ එල්ලගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට ඒ පුද්ගලයා මේ රැස් කළ අකුසල කර්මයේ හේතුවෙන් ඒ අකුසල කර්මයේ තුලම ජීවත් වෙලා මරණින් මතු දුගතියක උපදිනවා. නිරේට වැටෙනවා. දැන් මෙහි කෙලින්ම තියෙනවා. මේ අයුරින් සමාදන් වූ කර්මය නිසා කය බිදී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාතේ නම් වූ නිරේ උපදිනවා කියලායි තියෙන්නේ. එහෙනම් මෙහි තියෙන මේ පෙරේත ලෝකෙ උපදිනවා කියලාත් නෙමෙයි. තිරිසන් ලෝකෙ උපදිනවා කියලාත් නෙමෙයි. ක්‍රෝධ කරන කෙනා කොහෙද උපදින්නේ? නිරේ උපදිනවා කියලායි තියෙන්නේ. ඒකයි මේකේ භයානක ස්වභාවය. ඉතින් යම් හේකින් මරණින් මතු අපායේ ඉපදුනේ නැත්නම්, නිරේ ඉපදුනේ නැත්නම් මනුෂ්‍ය ජීවිතයකට ආවට පස්සේ යම් යම් තැනක උපදිනවා නම් අවලස්සන කෙනෙක් වෙලයි උපදින්නේ. ඉතින් කොච්චර සබන් ගෑවත් වැඩක් නැහැ. කොච්චර ක්‍රීම් ගෑවත් වැඩක් නැහැ. කොච්චර පවුඩර් ඉලුවත් වැඩක් නැහැ. කොච්චර හැඩ වැඩ වෙන්න දේවල් උරච්චි කරත් නේද? ලස්සන වෙන්න තියෙන බාත් එකක බැහැලා හිටියත් වැඩක් නැහැ. සාමාන්‍යයෙන් අපි කියන උපන් කැතේ වන්න බෑ කියලා. මේක අහලා යම් කෙනෙක් හිතේ දුක කනස්සල්ල ඇති කරගන්න එපා. එතකොට මේ අතීතයේ කරන කර්මය අපේ පස්සෙන් පන්නනවා කියන එක අමතක කරන්න එපා. ඒතර අතීතයේ කරපු කර්මය අපිට වෙනස් කරන්න බැරි නම් වර්තමානයේ අපි විසින් රැස් කරන කර්මය අපිට වෙනස් කරගන්න පුළුවන්. අපි හිතමුකෝ ඔන්න අවලස්සන කෙනෙක් ඉන්නවා කියලා. අනේ මං කැතයි මං එහෙනම් සංසාරේ අනුන්ට වෛර කරපු කෙනෙක් වෙන්න ඇති, ක්‍රෝධ කරපු කෙනෙක් වෙන්න ඇති. අනේ මං වගේ කරුමක්කාරයෙක්, අනේ මං වගේ කරුමක්කාරියෙක් කියලා එහෙම හිත කඩාවට ගන්න එපා. වර්තමානයේ තුල පුළුවන් ඔබට යහපත් කුසල් කර්ම රැස් කරගන්න. අතීතයේ වෙච්ච දේ වෙලා ඉවරයි. වර්තමානයේ තුල ඔබට පුළුවන් හැදෙන්න. ඒක නිසා මෙහි සඳහන් කරනවා අන් අයට ද්වේෂ කරන, වෛර කරන, ක්‍රෝධ කරන පුද්ගලයා අවලස්සන වෙනවා. මේ විදිහට ක්‍රෝධ කරයිද, බහුල වශයෙන් තරහෙන් සිටීද, පොඩි දෙයක් කිව්වත් ගැටි ගැටි ඇවිස්සි රණ්ඩුවට යයිද, කිපෙයිද, තරහ ඇති කරගනීද, දැඩි බවට පත් වෙයිද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහල කරයි. මේ නොසතුට පහල කරනවා කියලා කියන්නේ මූණ එල්ලගෙන ඔහේ ඉන්නවා. හිනාවක් නැහැ, සිරියාවක් නැහැ. එහෙම තත්වයක් නැද්ද? ඇයි එහෙම වෙන්නේ? දැන් බලන්න කෙනෙක් එහෙම මූණ එල්ලගෙන ඉන්නකොට අනිත් කෙනාට හිනාවක් ඇති වෙනවද? නැහැ. දැන් ගෙදර මූණ එල්ලගෙන ඉන්නේ අම්මා නම් ගෙදර ඉන්න තාත්තගෙත් හිතේ සතුටක් නැහැ. ඒතර දරුවන්ගෙන් අහනවා මොකද අම්මා මූණ එල්ලන් ඉන්නේ? දන්නේ නැහැ තාත්තේ මොකද කියලා. ඒතර දරුවොත් ඉන්නේ දුකේ. අම්මා සතුටෙන් ඉන්නවා. තාත්තත් සතුටෙන් ඉන්නවා. දරුවොත් සතුටෙන් ඉන්නවා. එහෙනම් බලන්න මේ සතුට කියන එක මේ බෝ කරන්න පුළුවන් එකක්. අන්නයට බෙදලා දෙන්න පුළුවන් එකක්. සතුට විතරක් නෙමෙයි. අර මූණ එල්ල ගන්න එකත් අනිත් අයට බෝ වෙනවා. දැන් බලන්න හිතේ සතුටක් නැති ගුරුවරයෙක් නම් ඒ ගුරුවරයාගෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට දෙයියන්ගෙන් පිහිටයි. ඇයි එහෙම කියන්නේ? හැම තිස්සෙම ගැටි කෙනෙක් ගෙදරදී ඇතිවෙච්ච ප්‍රශ්නය දරුවන්ගේ ශිෂ්‍යයන්ගේ පිටින් දාලා හරි කමන්නේ ඒ ගුරුවරයා හිත හදාගන්නයි බලන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් වෛද්‍යවරයෙකුට ඇති වුණොත් නම් සුනේසු ඇයි වැරදි ඉන්ජෙක්ෂන් එකක් හරි ගහයි. ඇතැම් විට නේද රෝගියෙක්ගෙන් හරි ඒ වාඩුව අල්ලයි. ඉතින් එහෙම බොහෝ විට වෙන්නේ නැහැ වෛද්‍යවරු කියලා කියන්නේ ගොඩක් බුද්ධිමත් අය නිසා. නමුත් එහෙම බැරි වෙන්න විදිහකුත් නැහැ. මේක පැවිද්දෙකුට වෙන්නත් පුළුවන්. දායකයන් එක්ක තියෙන ප්‍රශ්නයක් නිසා ඔන්න හිතේ ගැටීමකින් ඉන්නවා. ඔන්න හිතේ ගැටීම තියෙන ස්වාමින් වහන්සේ ඔන්න ධර්ම දේශනාවක් බාර අරගෙන බණකට යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? බණ පටන් ගත්ත වෙලේ ඉඳලා ඉවර වෙනකම බයිනවා. දැන් ගොඩාක් විට ස්වාමින් වහන්සේලා කරුණාව මෛත්‍රිය පෙරදරි කරගත්ත අයනේ. මේ කරුණාව මෛත්‍රිය පෙරදරි කරගත්ත ස්වාමින් වහන්සේලා අතර අන් අයව ගැට රිද්ද කරුණු කියන අයත් නැද්ද?
ඇනුම් පද කී පහර ගගහ නේ තමනුත් කිපිලා ඒ බණහන අයටත් හිතේ සැනසීමක් නැහැ. එහෙම වෙන්නේ ද්වේෂය බහුල වුණාට පස්සේ. එහෙනම් මේකට මේ ගිහි පැවිදි කතාවක් නැහැ. දැන් මේකට තියෙන හොඳම උදාහරණයක් සක්‍ර දෙවියන් විමානේ නැති වෙලාවක යක්ෂයෙක් සක්‍ර දෙවියන්ගේ භවනට ඇවිල්ලා පඬුපුල් ආසනේ වාඩි වෙලා හිටියා. එතකොට අනිත් දෙවියන් මේ යක්ෂයාව දැකලා මෙහෙම කියන්න ගත්තා. මේන් බලාපල්ලකො මෙන්න යකෙක් ඇවිල්ලා අපේ සක්‍ර දෙවියන්ගේ පාණ්ඩු කම්බල සෛලාසනේ වාඩි වෙලා ඉන්නවා. දෙවියන් හොඳටම දොස් කියන්න ගත්තා. දෙවියන් අර යක්ෂයාට දොස් කියන්න මෙන්න මේ යකා ලස්සන වෙනවා. හොඳට පුෂ්ටිමත් වෙනවා, දිලිසෙනවා, බබලනවා. සක්‍ර දෙවියන් ආවා. ආවට පස්සේ දෙවියන් කියනවා සක් දෙවිඳුනි ඔබ වහන්සේගේ පාණ්ඩු කම්බල ශෛලාසනේ මෙන්න මේ කැත යකෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. අපි බනින්න මෙන්න මේ යකා දිලිසෙන්න බබලන්න ලස්සන වෙන්න පටන් ගත්තනේ. සක්‍ර දෙවියෝ කියලා කියන්නේ මොලේ නැති කෙනෙක් නෙමෙයිනේ. ඇයි දෙදෙව්ලොවට අධිපතිනේ. ඒ කියන්නේ චාතුම් මහරජික තාපතිංස කියන දිව්‍ය ලෝක දෙකටම අධිපතිකම් දරන්නේ සක්‍ර දෙවියෝ. සක්‍ර දෙවියෝ පවසනවා දෙවිවරුනි ඔය යක්ෂයා ද්වේෂය අනුභව කරන කෙනෙක්. ඔය යක්ෂයාගේ ආහාරය තමයි අන් අය තරහ ඇති කරගන්නකොට වෛර කරනකොට මේ දෙවියාට ඒක ආහාරය බවට පත් වෙනවා. එහෙනම් අපිටත් ඒක හොඳ පණිවිඩයක්. දැන් ඇතැම් අය අනුන්ගෙන් පලි අරගෙන සතුටු වෙන්නේ නැද්ද? රිද්ද සතුටු වෙන්නේ නැද්ද? ඇනුම් පද කී සතුටු වෙන්නේ නැද්ද? නේද? අනිත් අයට අපහාස කර සතුටු වෙන්නේ නැද්ද? එහෙම සතුටු වෙනවා. ගෙවල් වල මේ ප්‍රශ්න තියෙනවා. ස්වාමියාගෙන් පලි අරගෙන සතුටු වෙන බිරින්දෑවරු ඉන්නවා. බිරිඳගෙන් පලි අරගෙන සතුටු වෙන ස්වාමිවරු ඉන්නවා. එතකොට දෙමව්පියන්ට වද දිදී සතුටු වෙන දරුවෝ ඉන්නවා. දරුවන්ට වද දිදී සතුටු වෙන දෙමව්පියොත් ඉන්න පුළුවන් මේ සමාජයේ. නේද? දැන් ශිෂ්‍යයන්ට තලතලා සතුටු වෙන ගුරුවරු ඉන්න පුළුවන්. ගුරුවරුන්ට නම් හදා සතුටු වෙන සිසු දරුවෝ ඉන්නත් පුළුවන්. දැන් බොහෝ විට ඔය පාසල් සමය තුල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගුරුවරුන්ගේ වටිනාකම දැනෙන්නේ නැහැ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගුරුවරුන්ගේ වටිනාකම දැනනකොට ඒ අය ආදිශිෂ්‍යෝ වෙලා ඉවරයි. ඊට පස්සේ කියනවා අපරාධය අපි ඒ කාලේ ප්‍රින්සිපල් සර්ට මෙහෙම කිව්වා. අසවල් ගුරුවරයාට මෙහෙම කිව්වා. අසවල් ගුරුවරීට මෙහෙම කිව්වා. ඇයි ඒ කාලේ දැනුම් තේරුම් කමක් නැහැනේ. ඔහි කටරෙන වචන කියනවා. ඉතින් ඒකට ඒ කාලේ වැරද්ද වයසේ වැරද්ද කියලා කියන්නත් පුළුවන්. කොහොම වුණත් නුවණ තියෙන කෙනා පොඩි දරුවෙක් වුණත් පාසල් වයසේ පසු වෙන කෙනෙක් වුණත් තරුණ තරුණියක් වුණත් වැඩිහිටියෙක් වුණත් තමන්ව අයහපතින් වළක්වාගෙන තමන්ව පරිස්සම් කරගන්නවා. ඒ නිසා අපි බොහෝ විට පසුතැවිලි අවම කරගන්න පසුතැවිලි නැති වෙන ජීවිතයක් ගෙවන්නට වග බලා ගන්නට ඕනේ. ඒක නිසා මේ ක්‍රෝධය අනුභව කරන යක්කෝ ඉන්න ලෝකෙක. එහෙනම් මිනිස්සු ක්‍රෝධය අනුභව කරන්නේ නැහැ කියලා අපිට හිතන්න පුළුවන්ද? ඊට පස්සේ මොකද උනේ? සක්‍ර දෙවියෝ මොකද කළේ? අර යක්ෂයාට දෑත් එකට බැඳගෙන යාඥා කරමින් මෙහෙම පවසනවා. එම්බා යකෝ සුවපත් වේවා. යකෝ සුවපත් වේවා. යක්ෂයෝ සුවපත් වේවා. සුවපත් වේවා කියලා මෛත්‍රී කළා. මෛත්‍රී කරද්දි මොකද උනේ? අර පුම්බපු බැලුම් බෝලයක හුලන් යන්නේ නැහැ. අර යකා ටික කුඩා වෙලා නොපෙනී ගියා. සක්‍ර දෙවියන් කියනවා ක්‍රෝධය අනුභව කරන යක්ෂයෙක් ක්‍රෝධයට හසු වෙන්න එපා කියලා අවවාද කළා දෙවියන්ට. දැන් සක්‍ර දෙවියන් මේ යක්ෂයාව අඳුරගත්ත නිසා එහෙම වුණා. නිසා ඔබේ නිවසේ වුණත් එහෙමයි. ස්වාමි පුරුෂයාට තරහ ගිය අවස්ථාවක් දැනගත්තට පස්සේ බිරිඳ පුළුවන් තරම් කට පියාගෙන ඉන්න ඕන. බිරිඳට තරහ ගිය අවස්ථාවක් නම් ස්වාමියා කට පියාගෙන ඉන්න ඕනේ. කට පියාගෙන ඉන්න බැරි නම් මගහැරලා යන එකත් හොඳයි. මගහැරලා ගියාට පස්සේ ප්‍රශ්න විසඳෙනවා. එමෙත වැටලා නිදා ගන්නවා. එමෙත තමන්ගේ වැඩක් තමන් බලා ගන්නවා. එක්ක ඔය කියන එකක් කියන්නේ නැතේ කියලා ඔහේ ඉන්නව කරබාගෙන. හැබැයි ඉතින් මෙහෙමයි. අර අපිට මොනවාම හරි ජීවිතේ ගැඹුරු ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ඒක අපි සාකච්ඡා කරලා විසඳාගත යුතුයි. නමුත් ඇතැම් ඔය බොරුවට ප්‍රශ්න හට ගන්නවනේ. නිකන් බොරුවට මූණ එල්ලගෙන මේ බොරු නිකන් පුංචි නැටි ප්‍රශ්නවල නැටි කෑලි තියෙනවනේ. ඒ ප්‍රශ්නවල නැටි කෑලි වල එල්ලෙන්නම හොඳ නැහැ. එතකොට
ඒක දන්නේම නැහැ දිග්ගැස්සිලා යනවා. ඒක නිසා අර අවලස්සන වීමට හේතුව භාගතුන් වහන්සේ සුභ තරුණයාට පැහැදිලිව මෙහි සඳහන් කරනවා. ඔන්න ඊළඟට අපි කැමතිම කාරණයක්. තරුණය මෙහිලා ඇතැම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ක්‍රෝධ නොකරන කෙනෙක් බහුල වශයෙන් තරහෙන් නොඉන්න කෙනෙක් බොහෝ දෙයක් කිව්වත් ගැටෙන්නේ නැහැ කිපෙන්නේ නැහැ තරහ ඇති කරගන්නේ නැහැ දැඩි බවට පත් වෙන්නේ නැහැ කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ කරගන්නේ නැහැ මූණ එල්ලගෙන ඉන්නේ නැහැ ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ පුණ්‍ය කර්මය නිසා කුසල කර්මය නිසා මරණින් මතු දෙවියන් අතර උපදිනවා යම් හේකින් දෙවියන් අතර ඉපදෙන්නේ නැතුව මිනිස්යන් අතර ඉපදෙනවා නම් ඒ පුද්ගලයා ගොඩාක් ලස්සනයි මන බන්ධනය කරන සුළුයි දැන් බලන්න වාර්ෂිකව ලෝකේ කඩවසම පුරුෂයා තෝරනවා මිස්ටර් යුනිවර්ස් කියලා මිස්ටර් හැන්සම් කියලා එහෙම නැත්නම් මිස් යුනිවර්ස් කියලා තෝරනවනේ එතකොට මේ හැම දිනම මේකට තේරෙනවද නේද නැහැ ලෝකෙම තෝරලා ගන්නවා කෙනෙක්ව මෙයා තමයි කඩවසම්ම පුරුෂයා මෙයා තමයි අබිරූපී තරුණිය කියලා එහෙම ලෝකෙම තේරලා සම්මානයක් ලැබෙන්න මොකද තියෙන්න ඕනේ ලස්සන රූපයක් කඩවසම් ශරීරයක් තියෙන්න ඕනේ නේද ලස්සන රූපයක් කඩවසම් ශරීරයක් කියලා කියන්නේ පිනේ ලක්ෂණයක් නෙමෙයිද පිනේ ලක්ෂණයක් එහෙම වෙන්නේ කුමක් වුණාමද මෙත් සිතින් ඉන්නවා කාර්නික වෙන්නවා මුදුමලොක් සිතින් ඉන්නවා ගැටෙන්නේ නැහැ කිපෙන්නේ නැහැ වචන කියන්නේ නැහැ මූණ එල්ලගෙන ඉන්නේ මෙහෙම වුණාට පස්සේ ලස්සන කෙනෙක් බවට පත්වීමේ කුසල කර්ම පුණ්‍ය කර්ම එකතු වෙනවා එහෙනම් අර පවුඩර් සුවඳ විලවුන් එක එක විවිධ ආලේපන වර්ගවලට වියදම් කරන අයට මෙතනින් තියෙන ගැඹුරු පාඩමක් මොකද්ද හැම ආලේපනයකට වඩා වැදගත් වෙනවා මෛත්‍රිය කියන කුසල කර්මය ඒක නිසා මෛත්‍රිය වඩන්න. මෛත්‍රිය තුල පුදුමාකාර සැනසීමක් මේ ජීවිතෙත් ලැබෙනවා මරණයට පස්සෙත් ලැබෙනවා. සාංශාරිකව ලැබෙනවා. ඒක නිසා මෙත් සිතින් කාලය ගත කරන කෙනෙක් බවට පත්වන්න දුටුවන් පහතින රූප ස්වභාවයක් ලැබෙනවා. ඊළඟ කාරණය. තරුණය මේ ලෝකයේ ඇතැම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඔහු ඊර්ෂ්‍යා සහගත සිතකින් යුක්ත කෙනෙක්. කියන අනුන්ට ඊර්ෂ්‍යා කරනවා. අනුන්ට ලැබෙන ලාභ, සත්කාර, ගෞරව, සම්මාන, වන්දනන, පූජාවලට ඊර්ෂ්‍යා කරනවා. ද්වේෂය ඇති කර ගන්නවා. ඊර්ෂ්‍යාව බැඳගෙන ඉන්නව පුපුර. ඉතින් ඔහු මේ අයුරින් රැස් කළ අකුසල කර්මය නිසා ඊර්ෂ්‍යාවෙන්ම ජීවත් වෙච්ච නිසා මරණින් පස්සේ නිරේ උපදිනවා අපායට වැටෙනවා. යම් හේකින් මරණින් මතු අපාගත නොවුනොත් මිනිස් ජීවිතයක් ලැබුණට පස්සේ මොකද වෙන්නේ? කිසිම අනුභවයක් නැහැ. අල්පේශාක්‍යයි. පීඩිත පන්තියේ දුක් විඳින පවුලක උපදිනවා. කවුරුත් ගණන් ගන්නෑ. අපි හිතමුකෝ ඇති හැකි පවුලක පරම්පරාවක ඉපදුනා කියලා. ඒත් කොන් වෙනවා. එහෙම නැද්ද? ඇති හැකි පවුල්වලත් කොන් වෙන චරිත තියෙනවා. ඒකට හේතුව තමයි සසරේ අනිත් අයට ඊර්ෂ්‍යා කිරීම, අන් අයගේ දියුණුවට වල කැපීම, ආනුභාවය නැතිවීමට බලපාන ප්‍රධානම හේතුවක්. එහෙනම් ලංකාවේ විශේෂයෙන් ජීවත් වෙන මිනිස්සු මෙන්න මේ කාරණේ ගැන නම් සැලකිලිමත් වෙන්නටම ඕනේ. ඔබට දියුණු මිනිස්සෙක් වෙන්න ඕනේ නම් ඔබ අංක එකටම අතහරින්න අනුන්ට ඊර්ෂ්‍යා කරන එක. අන් අයට ඊර්ෂ්‍යා නොකිරීම තුලම තමයි ඔබේ දියුණුව සැලසෙන්නේ. ඊර්ෂ්‍යාව කියන එක හැම විටම සාපේක්ෂව තමයි හටගන්නේ. වෛද්‍යවරයෙක් ඊර්ෂ්‍යා කරන්නේ ඉංජිනේරියෙකුට නෙමෙයි. තවත් වෛද්‍යවරයෙකුට. තේරෙනවද? ඉංජිනේරියෙක් ඊර්ෂ්‍යා කරන්නේ වෛද්‍යවරයෙකුට නෙමෙයි. ඉංජිනේරුවා ඊර්ෂ්‍යා කරන්නේ ඉංජිනේරුවෙකුට. එතකොට හැඩ වැඩට ලස්සනට ඉන්න කැමති කෙනා ඊර්ෂ්‍යා කරන්නේ හැඩ වැඩට ලස්සනට ඉන්න කැමති කෙනාට. රියදුරා ඊර්ෂ්‍යා කරන්නේ තවත් රියදුරේකට. එතකොට ඇඟලුම් කර්මාන්ත ශාලාවක තරුණියක් කියලා කියමුකෝ.
ඒ ශේස්ත්‍රයේ කෙනෙක් ඉරිසියා කරන්නේ ඒ ශේස්ත්‍රයේම කෙනෙකුට. බස් රථ රියදුරෙක් ඉරිසියා කරන්න තවත් බස් රථ රියදුරෙකුටමයි. ඒ විතරක් නෙමෙයි මේක කිව යුතුම කාරණයක්. පැවිද්දෙක් ඉරිසියා කරන්නේ ගිහියෙකුට නෙමෙයි. තවත් පැවිද්දෙකුටමයි. බණ කියන කෙනා බණ කියන කෙනාටම ඉරිසියා කරනවා. පන්සල හදන කෙනා තවත් පන්සල හදන කෙනෙකුට ඉරිසියා කරනවා. දායකත්වයට ඔන්න පොරකන කෙනා තවත් කෙනෙක් ඒ පන්සලේ ප්‍රධාන දායකයා වෙයි කියලා බයයි. මොකද්ද මේ ලාමක ජීවිතේ? කාට මොනව ලැබුණාම මොකද? නේද? අපිට පුළුවන් නම් අනුමෝදන් වෙන්න. ඒකනේ දියුණු සිත කියලා කියන්නේ. ලාංකිකයන්ට බොහෝ විට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ. අනුන්ගේ දියුණුවට වලකැපීම සහ අන් අයගේ දියුණුව දැකලා හූල්ල ඊර්ෂ්‍යා කිරීම නිසා. මේක අතහැරලා දාන්න. පුංචි ළමයෙක් ඉගෙන ගන්නවට ඉරිසියයි. විභාගයක් පාස් වෙනවට ඉරිසියයි. ශිෂ්‍යත්වයට වැඩි ලකුණු ලැබුණා කිව්වහම ඉරිසියයි. මොකද්ද මේ නීච ජීවිතේ? අන්න ඇයට ඉරිසියා කිරීමෙන් ඔබට මේ වෙනකොට ලැබිලා තියෙන දියුණුව කුමක්ද? ඉරිසියාව කියන එක පාර්ලිමේන්තුව දක්වාම යන එකක්. ඇතැම් අය ලංකාවට ඉරිසියයි. ලංකාවට ඉරිසියාකම් කරලා ජිනීවා ගිහිලා අපිට කේලම් කියනවා. මේ රටේම පුරවැසියෙක් හැටියට ඉපදිලා මේ රටේම දායාදේ ලැබලා මේ රටට විරුද්ධවම ගතු කියනවා. කොච්චර නීචයිද ලාමකයිද බලන්නකෝ. රට සංවර්ධනය වෙනවට ඉරිසියයි. රටේ මාර්ග පද්ධතියක් හැදෙනවාට ඉරිසියයි. රටේ මිනිස්සුන්ට පහසුකම් ලැබෙනවට ඉරිසියයි. මොන ජීවිතද මේවා? ඒක නිසා මේ ඉරිසියාව කියන එක පුලුල් පරාසයක් දක්වා පැතිරී යනවා. කොටින්ම මේ ඉරිසියාව කියන එක මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි. දිව්‍ය ලෝකවලත් තියෙනවා. අර එක්තරා අවස්ථාවක තියෙනවා මනුස්ස ලෝකේ ජීවත් වුණා කුෂ්ඨ හැදිච්ච මිනිස්සෙක්. මේ කුෂ්ඨ හැදිච්ච මිනිස්සයා ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන පංච සේක බල දියුණු කරලා දෙවියන් අතර උපන්නා. දෙවියන් අතර උපන්නට පස්සේ මේ පුද්ගලයා මනුස්ස ලෝකෙදී අසරණයෙක්, යාචකයෙක්, අනුන්ගෙන් තමයි යැපුණේ. සිඟමන් යදලා ජීවත් වෙච්ච කෙනෙක්. හැබැයි ගුණධර්ම දියුණු කරපු නිසා දෙවියන් අතර උපන්නට පස්සේ මහේශාක්‍යයි. ප්‍රබල දෙවි කෙනෙක් වුණා. දැන් අනෙකුත් දෙවියන් එකතු වෙලා කතා වෙනවා මේන් බලාපල්ලා. මේ පුද්ගලයා මනුස්ස ලෝකයේදී හිඟන්නේ යාචකයෙක්, අනුන්ගෙන් අතපාල ජීවත් වෙච්ච කෙනෙක්. නමුත් දැන් මේ දෙවියන් අතරට ඇවිල්ලා අපිවත් අභිබෝලා අපිට වඩා බබලනවනේ. සක්‍ර දෙවියන් කියනවා දෙවිවරුනි, අලුත මෙහි පහළ වෙච්ච දිව්‍ය පුත්‍රයා ගැන ඔහොම හිතන්න එපා. ඕක සත්පුරුෂ සිතිවිල්ලක් නෙමෙයි. ඕවා සත්පුරුෂ අදහස් නෙමෙයි. මේ දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකේ ඉන්නකොට දුගී මගී යාචකයෙක් තමයි, අනුන්ට අතපාල ජීවත් වෙච්ච කෙනෙක් තමයි. නමුත් මේ දිව්‍ය පුත්‍රයා මිනිස්සෙක් හැටියට යාචකයෙක් වෙලා ජීවත් වුණත් උතුම් ගුණධර්ම පහක් දිනු කරගත්තා. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා දිනු කරගත්තා. ඒ ගුණධර්ම නිසා තමයි මේ පුද්ගලයා දෙවියන් අතරට ඇවිල්ලා ඔබලාට වඩා බබලන්නේ. ඉතින් මේකට ඉරිසියා කරන එක සාධාරණ නෑ. එහෙනම් ඉරිසියාව කියන එක මිනිස්යන්ට විතරක් පොදු එකක් නෙමෙයි. දෙවියන්ටත් පොදු එකක්. එහෙනම් දිව්‍ය ලෝකයේ දක්වාම පැතිරලා යන එකක් නම් ඉරිසියාව. මේකෙන් බේරනවා කියන එක ලේසිද? මේකෙන් බේරන එක ලේසි නෑ. හොඳම දේ තමයි Tamanට තියෙන දේෙන් සෑහීමටපත් වෙලා අන්සතු වස්තුන්ට, අන්සතු සැපයට ආසා නොකර ඉන්න එක තමයි බුද්ධිමත්ම දේ. හැබැයි ඒක දියුණු හිතක් ඇති කෙනෙකුට කරන්න පුළුවන්. නොදියුණු හිතක් ඇති කෙනෙකුට ඒ දැනට හිත ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක නිසා අන්සතු වස්තුන්ට, අන්සතු දියුණුවට, අන්සතු සැපයට ආසා කරන්න එපා. ඒකෙන් වෙන දියුණුවක් නෑ. ඔබ ඉන්න තැනොත් අඩියට වැටෙන එකයි සිද්ධ වෙන්නේ. අපි ඊළඟ කාරණයට යමු. භාගතුන් වහන්සේ මෙසේ වදාරනවා. ඔන්න කෙනෙක් ඉන්නවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා. අන් අයට ලැබෙන ගෞරව, සත්කාර, සම්මාන වලට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අන් අයගේ ලාභ සත්කාර වලට අකුල් හෙලන්නේ නැහැ. අන් අයගේ ලාභ සත්කාර ගැන දුෂ්ට සිතින් හිතන්නේ නැහැ.
එහෙම නොහිතනකොට මොකද වෙන්නේ? අන් අයගේ සැපයට, සතුටට, සම්පත් වලට ඊර්ෂ්‍යාව බැඳගත්තේ නැති නිසා, හිත දූෂණය කරගත්තේ නැති නිසා, ඒ පුද්ගලයා ඒ පුණ්‍ය කර්මයෙන්, කුසල කර්මයෙන් මරණින් මතු දෙවියන් අතරට යනවා. මනුස්ස ලෝකෙට ආවට පස්සේ දෙවියන් අතරට නොගොස් මිනිස්සෙක් බවට පත් වුනොත් ඒ පුද්ගලයා මහේශාක්‍යව උපත ලබනවා. සමාජයේ හොඳ පිළිගැනීමක් ඇති වෙනවා. යන තැන පිළිගන්නවා. යන තැන මිනිස්සු සලකනවා. එහෙනම් එහෙම ස්වභාවිකුත් තියෙනවනේ. ඉතින් ඒක නිසා මෙන්න මේ කාරණා තේරුම් ගන්න. මේ කාරණා තේරුම් අරගෙන අපේ ජීවිතය අපි කරන්න ඕනේ දිනෙන් දින ඉන්න තැනිනුත් අඩියට වැටෙන එක නෙමෙයි. ඉන්න තැනින් තවත් පියවරක් දෙකක් හරි අපිට නැගිටින්න පුළුවන් නම් ඒක කොයි තරම් දෙයක්ද කියලා බලන්නකෝ. ඉතින් මේ දේශනාවේ තවත් දිගුවක් දෙවන දේශනාවක් හැටියට මම කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අද දවසේදී ඔබ මෙසේ ශ්‍රවණය කළේ චූලකම්ම විභංග සූත්‍රයේ පළමු කොටසයි. දෙවන කොටස ඊළඟ දේශනාවේදී ඔබට කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අද දවසේදී මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කොට ඔබ හැමදෙනා විසින් රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයෝ මෙලොව පරලොව දෙලොව ජීවිත වාසනාවන්ත කරගන්නටත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව ලබන්නටත් ඔබ හැමතෙම හේතු වාසනා වෙත්වා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. පුණ්‍යානුමෝදනාව. අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ කෑගැල්ලේ හෙට්ටිමුල්ල තලේවිල තාරකාගම අංක 44 ලිපිණයේ පදිංචි දැනට ඕමාන් රටේ සේවය නියුතු ඉන්ද්‍රාණි වසන්ති මහත්මිය. ඉතින් අපි ඉන්ද්‍රාණි වසන්ති මහත්මියට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් සියලු සැප සතුට සැනසීම ලැබේවා. කරනු ලබන සියලු රැකියා කටයුතු හැම ආකාරයකින්ම නිරවුල්ව සිදු කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා 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 කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් එතුමිය බලාපොරොත්තු වෙනවා ප්‍රධාන අරමුණ හැටියට මීට වසර 20කට පෙර පරලෝ සැපත් ධර්මසේන ජයතිස්ස දයාබර ස්වාමි පුරුෂයාටත් ලීලාවතී මෑණියන්ටත් පුණ්‍යානුමෝදනා සිදු කිරීමට ඊට අමතරව සිසු අරමුණු බවට පත් වන්නේ අශානි ලක්ෂිකා ජයතිස්ස දියණියට පවතින සියලු අපල ග්‍රහ දොස් දුරු වී ත්‍රිවිධ රත්නේ අනන්ත ආශිර්වාදයෙන් Tamanගේ ජීවිතය සාර්ථකව ගත කිරීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියලා. ඉන්ද්‍රාණි වසන්ති මහත්මියගේ නමින් පරලෝ සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කරන අතර කොවිඩ් වසංගතයෙන් පීඩාවටපත් සියලු ලක්වැසියනට ලෝකවාසීනට ඉක්මනින් මෙම ඕදුරින් අත්මිදිලා නිදුකින් නිරෝගීව සුවපත්ව වසන්නට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වෙත්වා. ධර්මදේශකයන් වහන්සේටත් ගරුතර මහා සංඝරත්නයටත් සියලු සැනසෙල්ල වේවා. සිදු කළා වූ මෙම ධර්ම දානමය පින්කම යනුහසෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් සුව ලබත්වා කියලා එතුමිය සඳහන් කොට තිබෙනවා. රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝරත්නයටත් සියලු සැනසෙල්ල වේවා. අපගේ දෙමව්පිය වැඩිහිටි දුවදරු මුණුබුරු මිනිබිරි ඥාති හිතයිසීන් සෑම සියලු දෙනාටමත් ලක්වැසි ලෝවැසි බෞද්ධ බෞද්ධ සෑම සියලු දෙනාටමත් මේව ධර්ම දානමය කුසලයේ සියලු දියුණුව පිණිස යහපත පිණිස සැනසෙල්ල පිණිස වේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව පවත්වාගෙන යනු ලබන ගයාන් දුෂ්යන්ත කල්යාණ මිත්‍රයාටත් පවුලේ හැමටත් සියලු දියුණුව අභිවෘද්ධිය වේවා. පොදුවේ අප හැම දිනාටම මෙම උදාාරතර ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය කුසලයෝ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම පාරමිතාවක්ම වෙත්වා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 20කට පෙර පරලෝ සැපත් ධර්මසේන ජයතිස්ස දයාබර ස්වාමි පුරුෂයාටත් ලීලාවතී මෑණියන්ටත් පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමේ පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කෑගල්ල හෙට්ටිමුල්ල තලේවිල තාරකාගම අංක 44 ලිපිනේ පදිංචි දැනට ඔමාන්හි සේවයේ නියුතු ඉන්ද්‍රාණී වසන්තී මහත්මියයි. එතුමියට සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.